මං හිතනවා ඔක්කොටම ෂෙයා වෙලා ඇති කියලා. අද පාඩම හරි අපි බලමු මොනවද අපි ගිය සතියේ කතා කරේ කියලා. අපි මූලික දේවල් ගැන මුලින්ම සඳහන් කරොත් අපි කතා කරමින් ඉන්නේ සංවේදනයේ ඓතිහාසික විකාශය. ඒ කියන්නේ සංවේදනයේ කොහොමද එදා ඉඳලා අද දක්වා ආවේ කියන එක තමයි අපි කතා කරමින් ඉන්නේ. ඒකට ඒක අපි ආදි මානවයාගේ සංවේදනයේ කතා කරා. කතන භාෂාව බිහිවීම සම්බන්ධයෙන් කතා කරා. රූපාක්ෂර සහ සංකේතාක්ෂර ගැන අපි කතා කරා. හෝඩිය බිහිවීම කතා කරා. ඊට පස්සේ හෝඩිය බිහිවීමත් සමග විවිධ ද්‍රව්‍ය මතු පිට යොදාගෙන කොහොමද සංවේදන කටයුතු කරේ කියලා මේ ආදි මානවයාගේ ඉඳලා කතා කරගෙන ආවා. ඊට පස්සේ ගිය සතියේ අපි වෙනකොට අපි කතා කරා කඩදාසිය නිර්මාණය කර ගැනීම. ගිය සතියේ අපි කතා කරා කඩදාසිය නිර්මාණය කර ගැනීම සම්බන්ධයෙන් සයිලූන් කියන චීන ජාතිකයා කොහොමද කඩදාසිය නිර්මාණය කරේ කියලා. ඊට පස්සේ කඩදාසිය නිර්මාණය කර ගැනීමත් එක්ක විශේෂයෙන් පොත්පත් යනාදී නිර්මාණය කිරීමේ පහසුවක් ඇති වුණා. අපි ඒක ගැන කතා කරා. ඊට පස්සේ කොහොමද පොත්පත් නිර්මාණය කරේ. ඊට පස්සේ අතින් පිටපත් කරන ලද පොත්පත් තමයි එතකොට ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඒක කොහොමද කරේ කියලා අපි කතා වුණා. ඊට පස්සේ මේ කඩදාසිය නිර්මාණය කර ගැනීමත් එක්ක බොහොම ප්‍රාථමික මට්ටමේ මුද්‍රණ අච්චු මගින් පොඩි අපි මුද්‍රණ යන්ත්‍ර කියලා කියන්නත් පුළුවන්. ඒවා මේ බොහොම ප්‍රාථමික මට්ටමේ ඒවා කොහොමද භාවිතා කරේ. එකක් චීනෙන්ම තමයි මූලිකවම සොයාගත්ත කියලා කාරණු සඳහන් වෙන්නේ. අපි ඒ ගැන කතා කරා. ඊට පස්සේ අද දවසේ අපිට කතා කරන්න තියෙනවා මිනිසුන් හා සතුන් මගින් පණිවිඩ යැවීම. ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍රය ප්‍රාථමික මට්ටමේ ඉඳලා ටිකක් සංකීර්ණ මුද්‍රණ යන්ත්‍රයක් කොහොමද නිර්මාණය කරේ කියන එක අපිට කතා කරන්න තියෙනවා. ඊට අමතරව විදුලි හා විද්‍යුත් සංඥා තාක්ෂණය බිහිවීම සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙනවා. ඒක යටතේ අපිට කතා කරන්න පුළුවන් කම්බියක් දිගේ කේත හා සංකේත භාවිතයෙන් සංවේදනය කරේ කොහොමද. ඊට අමතරව කම්බි රහිතව කොහොමද සංවේදන කටයුතු කරේ. මේ කම්බිය භාවිතා කරලා කොහොමද සංවේදන කටයුතු කරේ. ඊට පස්සේ කම්බි නැතුව එහෙම නැත්නම් රැහන් රහිත සංඥා හා සංකේත භාවිතයෙන් සංඥා හා සංකේත කියලා කියන්නේ ඔය පණිවිඩය යවන්න යොදා ගන්නා ඕනම දෙයක් වෙන්න පුළුවන්. කොහොමද සංවේදනය කරේ කියන එක අපි අද කතා කරනවා. ඊට අමතරව අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා සිනමාව බිහිවීම, ටෙලිවිෂනය හා හෙවත් රූපවාහිනිය සහ මේ අද වෙනකොට චන්ද්‍රිකා තාක්ෂණය ගැන අපිට කතා කරන්න තියෙනවා. ඔයගලන්ගේ සාමාන්‍ය 10 වසර සිලබස් එකට අමතරව මම යම් කරුණු එකතු කරමින් තමයි කතා කරන්නේ. සිනමාව බිහිවීම ගැන එහෙම රොපෝට් නැතුනට අපි ඒක වෙනම ඔයගලන්ට වැඩි තොරතුරු ප්‍රමාණයක් ලබා දෙනවා. හරි. එතකොට අපි අද දවසේ පාඩම ගැන යන්න කලින් ගිය සතියේ මොනවද අපි කතා කරේ කියලා බැලුවොත් අපි කඩදාසිය නිර්මාණය කර ගැනීම කතා කරේ. ඊට පස්සේ අතින් පිටපත් කරගත් පොත් ඒ කියන්නේ කඩදාසියත් එක්ක පොත් හදපු හැටි අපි කතා කරා. ඊට පස්සේ ලී අච්චු එහෙම නැත්නම් අර මැටි වලින් හදාගත්ත අච්චු වලට තීන්ත එකතු කරලා කොහොමද මුද්‍රණ කටයුතු ආරම්භ කරේ කියලා අපි කතා කරා. ඒකෙන් කඩදාසිය නිර්මාණය කර ගැනීමේදී මේ සායුරුන් කියන කෙනෙක් තමයි කඩදාසිය නිර්මාණය කරේ චීන ජාතිකයෙක්. ඊට පස්සේ ආවේ පැරණි රෙදි කැබලි, මාළු දැල්වල කෑලි, මල්බිරි ශාකයේ කොටස් සහ හනගස් වල කොටස් අරගෙන තමයි පළවෙනි කඩදාසිය නිර්මාණය කරේ. ඒවා තම්බලා ඒ තරලයක් වගේ ආපු එක වෙනම අර අපි කියන්නේ මැටි ලී වලින් හදාගත්ත ෆ්‍රේම් එකක් වගේ එකක් ඔකට දාලා ඒ වතුර අයින් කරලා ඊට පස්සේ හොඳට වියදාගෙන තමයි කඩදාසිය වගේ නිර්මාණය කරේ. ඊට පස්සේ අපි ඒකත් එක්කම කතා කරමු මේ චීනේ තමයි මුද්‍රණ ශිල්පය ආරම්භ වෙන්නේ මුල් අඩිතාලමක් වැටුනේ කියලා මේ කඩදාසිය සොයා ගැනීමත් එක්ක. මේ ඉන්නේ සායිලූන් කෙනෙක් කෙනා චීන ජාතිකයා. එයා තමයි කඩදාසිය නිර්මාණය කරේ. ඊට පස්සේ අපි කතා කරා ගිය සතියේ කතා කරපු ටික මේ අපි නැවත මතක් කරමින් යන්නේ. හත්වෙනි කාරණේ විදිහට අපි කතා කරේ අතින් පිටපත් කරලා කොහොමද පොත් හැදුවේ කියලා. ඒක අපි දන්නවා මේ අපේ වගේ රටවලත් ඔය පුස්කොළ පොත් තියෙනවා.
තොර ඒ වගේ අනිත් ශිෂ්ටාචාරවලත් පැපිරස් පත්‍ර සම් කැබලි පුරුස්සා ගත්ත මැටි පුවරුව යන ආදී එකතු කරලා මේ වගේ අතින් පිටපත් කරන අතින් ලියන ලේඛන ක්‍රමයක් භාවිතා කරලා තියෙනවා. ඒවා පොත්පත් විදිහටත් හඳුන්වනවා. එහෙනම් අපි දන්නවා තල්කොළ භාවිතා කරලා කරන පුස්කොළ පොත් එහෙම. එතකොට මේකෙදි වුණ ප්‍රායෝගික ප්‍රශ්නය තමයි දැන් එකම පොතක පිටපතක් හදනවා නම් වැඩි කාලයක් ගියා. එතකොට ඓතිහාසික තොරතුරු අනුව මේ වැඩි කාලයක් ගත වුණ හින්දා ඒ ලියන කටයුතු වලට වහලුන් යොදාගත්ත කියලා ඓතිහාසික තොරතුරුත් තියෙනවා. අපි මේවා ගිය සතියේ කතා කරා. ඊට පස්සේ ලී අච්චු යොදාගෙන කොහොමද මේ සංවේදන කටයුතු වලට භාවිතා කරේ කියන එක. ඒ කියන්නේ ප්‍රාථමිකම මට්ටමේ මුද්‍රණ යන්ත්‍ර කොහොමද භාවිතා කරේ කියන කටයුතු අපි කතා කරා. ඒක කොහොමද අපි ඒක මුද්‍රණ කටයුතු කරේ කියලා අපි කතා කරා. ඊට පස්සේ මේ ප්‍රාථමික ඒ කියන්නේ මැටි හෝ ලී වලින් අච්චුවක් හදාගත් හින්දා ඒගොල්ලන්ට පහසුවෙන් අර සීල් එක ගහනවා වගේ ඉක්මනින් මුද්‍රණ කටයුතු කිරීමේ පහසුව ලැබුණා. ඉතින් වැඩි පිටපත් ප්‍රමාණයක් සාදා ගන්න ඒගොල්ලන්ට හැකි වුණා. අපි ගිය සතියේ කතා කරේ මේ කරුණු මේ තියෙන්නේ අර මුද්‍රණ කටයුතු වලට භාවිත කරපු ඒ අච්චු. ඔව් කියන්නේ කියන දේ ටිකක් ඇහෙනවද? සර් කියන එක ටිකක් මේ පැහැදිලි නෑ. සද්දය ඇහි ඉන්න බලන්න. ඇහෙනවා මේ සද්දය අඩුයි. හරි දැන් කොහොමද? අනිත් ළමයින්ටත් එහෙමද? විමර්ශක කොහොමද සවුන්ඩ් එක? දැන් හරි සර්. හරි කෝකටත් භාවිතා කරන ඒ කියන්නේ ලැප් එක හරි ෆෝන් එකේ හරි පොඩ්ඩක් සද්ද වැඩි කරගන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ආපහු මට කියන්න. රයිට් හරි. ඊට පස්සේ මම මේ කතා කරමින් හිටියේ ගිය සතියේ කතා කරපුවා. එතකොට අද පාඩමට තමයි අපිට එන්න තියෙන්නේ. එතකොට අද පාඩමේ අපි ඉස්සෙල්ලම කතා කරන්න තියෙන්නේ මිනිසින් මේ කියන්නේ සාමාන්‍ය මිනිස්සු හරි පරවියෝ වගේ හරි සත්‍යෝ දාගෙන කොහොමද පණිවිඩ රැගෙන යන ක්‍රමය සංවේදන කටයුතු සඳහා යොදාගත්තේ කියන එක තමයි අපිට අද කතා කරන්න තියෙන්නේ. එතකොට අපි දන්නවා දැන් කඩදාසිය නිර්මාණය කරා කියලා අපි කිව්වා. ඊට අමතරව සම් වගේ දේවල් යොදාගෙන අදාළ පණිවිඩය හෝ පොතක් හෝ ඒ යම් සංවේදන කටයුතු කරා කියලා අපි කිව්වා. කොහොම වුණත් මෙන්න මේ මිනිසුන් යොදාගෙන කියන්නේ අපි දන්නවා දැන් පණිවිඩයක් යවනකොට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි දැන් ඈතක පුද්ගලයෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් උදාහරණයකට ගත්තොත් අපි කියමුකෝ එක ළමයෙකුට ඕන වෙනවා අනුරාධපුරයේ ඉන්න තව ළමයෙකුට පණිවිඩයක් යවන්න. එතකොට හිතන්නකෝ අපිට ටෙලිෆෝන් හරි අන්තර්ජාලය හරි තැපෑල හරි ඕවා මුකුත් නැති වුණොත් පණිවිඩය යවන්න ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලොකු ඈතක්, ඒ කියන්නේ ලොකු ඩිස්ටන්ස් එකක් තියෙනවා. නැත්නම් ලොකු දුර ප්‍රමාණයක් තියෙනවා කොළඹ ඉන්න ළමයෙක්ට අනුරාධපුරයේ ඉන්න ළමයාත් අතර. එතකොට ඒ දුර ප්‍රමාණය හින්දා මේ පණිවිඩය යවන්න යන කාලයේ වෙනස්කම් ඇති වෙනවා. එතකොට සමාජයේ දියුණු වීමත් සමගම තිබුණ ලොකුම බාධකය තමයි මේ පණිවිඩ සම්ප්‍රේෂණය කිරීම සම්බන්ධයෙන් දුර සහ කාලය කොහොමද ජයගන්න කියන එක තමයි ලොකුම ප්‍රශ්නය වුණේ. ඒ කියන්නේ දැන් උදාහරණයකට මීට අවුරුදු 1000ක් 2000ක් පිටිවසර ගියොත් අපි දන්නවා දැන් ලංකාවේ ඉඳලා මහා බ්‍රිතාන්‍යයට පණිවිඩයක් යවන්න කිව්වොත් එහෙම කො මාස ගාණක් යන වැඩක්. දැන් අද නම් මේ එක chat අපි එක මේ සංවේදනය කියන්නේ සෝෂල් මීඩියා එකක chat එකකින් අපිට පුළුවන් ලෝකෙ ඉන්න ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඉක්මනින් පණිවිඩයක් යවන්න. හැබැයි මීට අවුරුදු දහස් ගානකට කලින් එහෙම නැත්නම් අවුරුදු 1500කට විතර කලින් අපි ගත්තොත් මාස ගාණක් යන වැඩක්. ඒ කියන්නේ ඒක පණිවිඩය සකසලා ඉවර වෙලා ඒක නැව් තොටකට ගිහිල්ලා නැවකට බාර දීලා ඒ පණිවිඩය නැවත එන නැව් මාර්ගයෙන් ගිහිල්ලා ගොඩබිම් මාර්ග වලින් ගිහිල්ලා තමයි මේ පණිවිඩය යවන්නේ. එතකොට ඔන්න ඕක ලොකු බාධකයක් වුණා මේ සංවේදන කටයුතු වලට. අන්න ඒ බාධකේ ටිකක් හරි අඩු කරගන්න තමයි මිනිසුන් හරි පරවියන් හරි වෙන සත්තු හරි යොදාගෙන ඒ කියන්නේ ඉක්මනින් යන්න පුළුවන් විදියට මේ පණිවිඩය යවන්න මේගොල්ලෝ ඒ කියන්නේ මිනිසා ඒ කාලේ හිටපු මිනිස්සු පොඩ කටයුතු කරා.
මීට අමතරව දැන් අර මං කිව්වා වගේ මේ පණිවිඩය යවන්න තියෙන ගැටලුව හින්දා තමයි ඒගොල්ලෝ මුල් කාලයේදී මිනිස්සු යොදාගෙන පටන් ගත්තට ටික කාලයක් යනකොට ඒගොල්ලෝ චුට්ට පටන් ගත්තා අර ආශ්වාරෝහකයෝ වගේ භාවිතා කරලා පණිවිඩය යවන්න. එතකොට අර මිනිහෙක් පයින් ගිහිල්ලා පණිවිඩය දෙන කාලෙට වඩා ටිකක් අඩු කරගන්න පුළුවන් වුණා මේ අශ්වය වගේ භාවිතා කරපු හින්දා. ඊට පස්සේ ටිකෙන් ටික ඒගොල්ලෝ පුරුදු වුණා අර යුද කටයුතු වලදී විශේෂයෙන් ඊතල වගේ යොදා හෙලෝ ලයින් එක යනවාද? ඔව් සර්. සකිත්මා ලයින් එක ඇහෙනවාද? එකපාරම මම පොඩක් ස්ටක් වුණා. මම හිතනවා ඔක්කොම ඇහෙනවා ඇති කියලා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. අපි කියමින් හිටියේ අර දුර සහ කාලය කියන බාධකය අඩු කරගන්න මේ සංවේදන කටයුතු වලදී මිනිස්සු නොයෙකුත් උපක්‍රම යොදාගත්තා. ඒකෙන් එකක් තමයි මිනිස්සු භාවිතා කරලා ඒගොල්ලෝ ඉක්මනින් ගිහිල්ලා පණිවිඩය දෙන්න. ඊට පස්සේ ඒක තව ටිකක් දුරට ඩිවෙලොප් කරලා එහෙම නැත්නම් සර් කැඩි වගේ. ඒගොල්ලෝ හරහා පණිවිඩය යවන ක්‍රමයක් හදාගත්තා. ඕක තමයි අපි සංනිවේදනයේදී මිනිසුන් හා පරවින් වැනි සතුන් මගින් පණිවිඩය රැගෙන යාම සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන. අපි මේකෙන් පොඩි නෝට් එකක් ලියලා අපි ඊළඟ කැලලට යමු. හැමෝටම ඇහුණා නේද? ගැටලුවක් නැහැ නේද? ලයින් එක හොඳට ක්ලියර් නේද හැමෝටම? රයිට් හරි. අපි එහෙමනම් අද දවසේ නෝට් හරි අද දවසේ නෝට් එකට අපි යමු. නෝට් පුරව ගන්න නෝට් මිස් වෙච්ච ඒවා තියෙනවා නම් මේකේ රෙකෝඩින්ග්ස් ගන්න පුළුවන්. ඊට අමතරව මම අදත් බාර දුන්න අපේ ප්‍රසන්ටේෂන්ස් ටික. එතකොට ඒවා බලලා මොන හරි ගැටලුවක් තියෙනවා නම් විසඳ ගන්න පුළුවන්. ඊට අමතරව මගේ නම්බර් එක තියෙනවා. මට මැසේජ් එකක් හරි ඊමේල් එකක් හරි දැම්මොත් මට ඒක පොඩ්ඩක් බලන්න පුළුවන් මොකද ගැටලුව කියලා. අලුත් අද ආපු ළමයි ඉන්නවා නම් එහෙම නැත්නම් නෝට් මිස් වෙච්ච ඒවා මොන හරි තියෙනවා නම් මගේ රෙකෝඩින්ග්ස් ඇති. ඊට අමතරව මගේ ටියුට්ස් ටික ඇති. ඒවා බලලා ඒක ෆිල් කරගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. ඊට අමතරව අපේ සිලෝන් ඔන්ලයින් බිස්නස් ස්කූල් එකේ ඉන්න මේ මහත්තුරු ඔයගලන්ට උදව් කරයි. හරි අපිට අද පාඩම ලියන්න තියෙන්නේ අපි 8ක් පොයින්ට්ස් 8ක් කතා කරා. මේ 9 වෙනි පොයින්ට් එක විදිහට අපිට කතා කරන්න තියෙන්නේ. ඔව් කියන්න. සර් පේන්නේ නැහැ සර්. නෑ මම දැන් නෝට් එක කියන්නේ. හෙලෝ. හරි සර්. මම දැන් නෝට් එක දෙන්නේ පුතා. ප්‍රසන්ටේෂන් එක අපි මම ඒක ඇල කතා කරලා ඉවරයි. නෝට් එක ලියලා ඉවර වෙලා තමයි ආපහු ප්‍රසන්ටේෂන් එකට යන්නේ. පැහැදිලි නේද? ඔව් සර්. රයිට් හරි. අපි දැන් නෝට් එක ලියා ගමු. නෝට් එක ලියාගෙන ඉවර වෙලා ආයෙ ඊළඟට ප්‍රසන්ටේෂන් එකට යන්නේ. හරි. එතකොට අද 9 වෙනි පොයින්ට් එක විතර ලියා ගන්න තියෙන්නේ. මීට කලින් මිස් වෙච්ච ඒවා තියෙනවා නම් ඒකට මම හිතන්නේ කොළ CR පොත් නම් කොළ 7ක් 8ක් වගේ අයින් කරන්න වෙයි. පොඩි පොතක නම් කොළ 12ක් වගේ අයින් කරන්න වෙයි. මට හරියටම කියන්නම අපි කොහොම වෙතත් මගේ පරණ ප්‍රසන්ටේෂන් සහ වීඩියෝ මේකේ අපි අප්ලෝඩ් කරලා තියෙනවා. හරි අපි අද පාඩමට ගියොත් 9 වෙනි පොයින්ට් එක අපි කතා කරන්නේ මේ අපි සම්පූර්ණ මාතෘකාව තමයි
ප්‍රධාන මාතෘකාව තමයි sannivedanaye ඓතිහාසික විකාශය කියන එක. ඒකේ 9 වෙනි පොයින්ට් එක තමයි අපි අද කතා කරන්නේ. මිනිසුන් හෝ පරවියන් මගින් පණිවිඩ රැගෙන යාම කියන මාතෘකාව දාගන්න. 9. මේක 9 වෙනි පොයින්ට් එක. මිනිසුන් හෝ පරවියන් මගින් පණිවිඩ රැගෙන යාම. මිනිසුන් හෝ පරවියන් මගින් පණිවිඩ රැගෙන යාම. ඡේදයක් විදිහට ලියා ගන්න. sannivedanaya ගැන කතා කිරීමේදී sannivedanaya ගැන කතා කිරීමේදී sannivedanaya ගැන කතා කිරීමේදී අවශ්‍ය පණිවිඩය sannivedanaya ගැන කතා කිරීමේදී අවශ්‍ය පණිවිඩය සම්ප්‍රේෂණය කිරීම උදෙසා වරහන් ඇතුලේ දාගන්න යැවීම උදෙසා. ඒ කියන්නේ පණිවිඩය යැවීම උදෙසා කියන එක. සම්ප්‍රේෂණය කිරීම උදෙසා. sannivedanaya ගැන කතා කිරීමේදී අවශ්‍ය පණිවිඩය සම්ප්‍රේෂණය කිරීම උදෙසා තිබුණු ලොකුම බාධකය වූයේ සම්ප්‍රේෂණය කිරීම සඳහා තිබුණු ලොකුම බාධකය වූයේ සම්ප්‍රේෂණය කිරීම සඳහා තිබුණු ලොකුම බාධකය වූයේ කාලය හා දුරයි. Sir, sir, පොඩ්ඩක් කොමෙන්ට් කට්ටිය මේ සර් ආයි රීලොග් වෙයි පොඩ්ඩක් ඉන්ටර්නෙට් ප්‍රශ්නයක්. හරි.
හෙලෝ ළමයි පොඩි නෙට්වර්ක් ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ එහෙම නැත්නම් Zoom එකේ ගැටලුවක් ආයේ පාඩමට යන් මම විශේෂයෙන් වැඩිපුර කිව්වේ නැහැ ආපහුම මුලින් ඉඳලම කියන්නම් අපි නෝට් එක අතර කරපු තැන ඉඳලා කොටම පැහැදිලිව ඇහෙනවද ඔව් සර් right හරි මං හිතන්නේ Zoom එකේ හරි network එකේ හරි පොඩි ප්‍රශ්නයක් මොකක් හරි කියමින් හිටියේ 9 වෙනි පොයින්ට් එක මිනිසුන් හෝ පරිවියන් මගින් පණිවිඩ රැගෙන යාම සම්බන්ධයෙන් තමයි හිටියේ පළවෙනි වාක්‍ය විදිහට කිව්වේ sannivedanaya ගැන කතා කිරීමේදී අවශ්‍ය පණිවිඩය සම්ප්‍රේෂණය කිරීම උදෙසා තිබුණු ලොකුම බාධකය වූයේ කාලය හා දුරයි මේ time and space ඒ කියන්නේ ලොකු දුරක් තියෙනකොට අපිට පණිවිඩය ගෙනියන්න අපිට ඒකට ලොකු කාලයක් ගත වෙනවා. ඒකත් අපිට ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ඈතක තියෙන කෙනෙකුට පණිවිඩයක් යවන්න ගියාම එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. මේ කාලේ එනම් ඒකටම ලියා ගන්න එනම් x ස්ථානයක සිට එනම් x ස්ථානයක සිට තවත් ස්ථානයකට එනම් x ස්ථානයක සිට තවත් ස්ථානයකට එනම් x ස්ථානයක සිට තවත් ස්ථානයකට පණිවිඩයක් යැවීමේදී එනම් x ස්ථානයක සිට තව ස්ථානයකට පණිවිඩයක් යැවීමේදී එම පණිවිඩය යැවීමට ගතවන කාලය එම පණිවිඩය යැවීමට ගතවන කාලය එම පණිවිඩය යැවීමට ගතවන කාලය පණිවිඩය ලබා ගන්නා පාර්ශවය පණිවිඩය ලබා ගන්නා පාර්ශවය පණිවිඩය ලබා ගන්නා පාර්ශවය සිටින දුර අනුව අඩු වැඩි වීමයි සිටින දුර අනුව අඩු වැඩි වීමයි මම වේගෙ වැඩි නම් කියනවා කියන්න නෝට්ස් හරියටම ලියා ගන්න මේ වේගෙ වැඩි නම් මට කියනවා මම ඒක පොඩි හිමින් කියන්න මම ආයෙත් ඒ වාක්‍ය කියනවා එනම් x ස්ථානයක සිට තවත් ස්ථානයකට පණිවිඩයක් යැවීමේදී එම පණිවිඩය යැවීමට ගතවන කාලය පණිවිඩය ලබා ගන්නා පාර්ශවයේ සිටින දුර අනුව අඩු වැඩි වීමයි මේ කියන්නේ ලොකු දුරක් තියෙනවා නම් ඒ ස්ථාන දෙක අතර පණිවිඩය යවන්න යන කාලයට වඩා අඩු කාලයක් යන්නේ දුර ළඟ නම් ඒ කියන්නේ ඒ දුර ප්‍රමාණය අඩුයි නම් දුර ප්‍රමාණය වැඩි නම් වැඩි කාලයක් යනවා පණිවිඩය යවන්න. මොකද ෆෝන්ස් ටෙලිෆෝන් ඒ වගේ දේවල් නැහැ. ඒ කාලේ එතකොට ඔය 80 පිටේ වගේ කොහොමන්නේ පණිවිඩය යවන්නේ. එතකොට ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ අනුව එකටම ඒ අනුව ඉතා කෙටි කාලයකින් පණිවිඩ රැගෙන යාමේ අවශ්‍යතාව දියුණු වෙමින් පැවති මානව සමාජයට
දියුණු වෙමින් පැවති මානව සමාජයට ඉතාමත් අත්‍යවශ්‍ය විය. දියුණු වෙමින් පැවති මානව සමාජයට ඉතාමත් අත්‍යවශ්‍ය විය. ඉතාමත් අත්‍යවශ්‍ය විය. මෙය මේ අවශ්‍යතාවය කියන එක මෙය විශේෂයෙන්ම පාලකයන්ට දැඩි ලෙස අවශ්‍ය විය. මෙය විශේෂයෙන්ම පාලකයන්ට දැඩි ලෙස අවශ්‍ය විය. මේ විශේෂයෙන්ම පාලකයන්ට දැඩි ලෙස අවශ්‍ය විය. සම්පූර්ණ ඡේදෙම මම අපහු කියන්නම් 9 වෙනි පොයින්ට් එක ගැන අපි කතා කරේ. sannivedanaya ගැන කතා කිරීමේදී අවශ්‍ය පණිවිඩය සම්ප්‍රේෂණය කිරීම උදෙසා තිබුණු ලොකුම බාධකය වූයේ කාලය හා දුරයි. පැහැදිලිනේ? එනම් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට පණිවිඩයක් යැවීමේදී එම පණිවිඩය යැවීමට ගතවන කාලය පණිවිඩය ලබා ගන්නා පාර්ශවය සිටින දුර අනුව අඩු වැඩි වීමයි. ඒ අනුව ඉතා කෙටි කාලයකින් පණිවිඩ රැගෙන යාමේ අවශ්‍යතාව දියුණු වෙමින් පැවති මානව සමාජයට ඉතාමත් අත්‍යවශ්‍ය විය. මේ විශේෂයෙන් පාලකයන්ට දැඩි ලෙස අවශ්‍ය විය. ඒ කියන්නේ විශේෂයෙන් සාමාන්‍ය මහ ජනතාවටත් වඩා පණිවිඩ යැවීමේ ලොකු පණිවිඩයක් ඉක්මනින් යැවීමේ ලොකුම අවශ්‍යතාවයක් තිබ්බේ පාලන තන්ත්‍රයට. මොකද ඒගොල්ලන්ගේ පාලන තන්ත්‍රය හොඳින් කරගෙන යන්න පහසුවෙන් කරගෙන යන්න විශේෂයෙන් යුද අවස්ථාවක් වගේ ආවොත් ඉක්මනින් පණිවිඩ මාරු කරගන්න පාලනය මට සිලුටු විදියට පවත්වාගෙන යන්න පරිපාලනය හොඳ ගෙන යන්න තමන්ගේ යටත් පිරිසට රටත් වැසියන්ට පණිවිඩයක් දෙන්න තියෙනවා ඒවා කටයුතු කරන්න අවශ්‍ය වුණා. ඉතින් ඒ හින්දා ඒගොල්ලන්ට ලොකු අවශ්‍යතාවයක් තිබ්බා ඉක්මනින් පණිවිඩ යැවීමේ ක්‍රම දියුණු කරන්න. අලුත් ඡේදකේ ලියා ගන්න. ඉක්මනින් පණිවිඩය ගෙන යාම සඳහා ඉක්මනින් පණිවිඩ ගෙන යාම සඳහා මිනිසුන් භාවිතා කිරීම ඉක්මනින් පණිවිඩ ගෙන යාම සඳහා මිනිසුන් භාවිතා කිරීම ඉක්මනින් පණිවිඩ ගෙන යාම සඳහා මිනිසුන් භාවිතා කිරීම මුල් කාලයේදී ඉක්මනින් පණිවිඩ ගෙන යාම සඳහා මිනිසුන් භාවිතා කිරීම මුල් කාලයේදී සිදු වූ අතර ඉක්මනින් පණිවිඩ ගෙන යාම සඳහා මිනිසුන් භාවිතා කිරීම මුල් කාලයේදී සිදු වූ අතර පසුව අශ්වාරෝහකයින් යොදා ගන්නු ලැබීය. අර පයින් යනවා වෙනකොට අශ්වාරෝහකයන් යොදාගත්තා. පසු අශ්වාරෝහකයන් යොදා ගන්නු ලැබීය. මීට අමතරව ඊතල යොදාගෙන අවශ්‍ය පණිවිඩය
අවශ්‍ය පණිවිඩය අමුණා විදීම මගින්ද කමාවක් පරවියන් සුනකයන් විදීම මගින්ද කමාවක් පරවියන් සුනකයන් වැනි සතුන් මගින්ද පණිවිඩ යැවීම සිදුවිය. වැනි සතුන් මගින්ද පණිවිඩ යැවීම සිදුවිය. ආපහු ඡේදම කියනවා ඉක්මනින් පණිවිඩ ගෙන යාම සඳහා මිනිසුන් භාවිතා කිරීම මුල් කාලයේදී සිදු අතර පසුව අශ්වාරෝහකයන් යොදා ගනු ලැබීය. ඊට අමතරව ඊතල යොදාගෙන අවශ්‍ය පණිවිඩය අමුණා විදීම මගින්ද පරවියන් සුනකයන් වැනි සතුන් මගින්ද පණිවිඩ යැවීම සිදුවිය. උදාහරණයක් විදිහට ලියාගන්න. ශ්‍රී ලංකාව තුළ උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාව තුළ ඈත කාලයේ අනබෙර මගින් පණිවිඩ යැවීම සිදු කර ඇති බව සඳහන් වේ. අනබෙර මගින් පණිවිඩ යැවීම සිදු කර ඇති බව සඳහන් වේ. හරි. පණිවිඩ කියන්නේ අනබෙර කියන ඒවා දන්නවද? මේ රශිදු දන්නවද පණිවිඩ මේ අනබෙර කියන්නේ මොනවද කියලා? ඔව් සර්. දන්නවනේ අර අසව් ගාලා යන්නේ. අර බෙරේ ගහලා දවුලා හරියටම හරි. ඩුම් කියලා. ඒක දවුල කියලා සමහර කියනවා දවුල හා සමාන එකක් කියලා කියනවා. කොහොම වෙතත් ගමින් ගමට විශේෂයෙන් රජතුමාගේ පණිවිඩ මොනවා හරි තියෙනවා නම් ගම් වලට දෙන්න අපි පරණ කතා පදනම් කරගෙන හදන චිත්‍රපටි වල එහෙම දැකලා ඇති. මේ අසව් කියලා මෙහෙම බෙරේක ගහ යනවා. එතකොට ඒකත් අපි ඉස්සර කාලේ තිබ්බ සංවේදන ක්‍රමයක් මිනිස්සු මගෙන් කරපු මීට අමතරව ලංකාවෙත් ওই පරිවිය වගේ භාවිතා කරා කියලා යම් සටහන් තියෙනවා. හරි. අපි ඊළඟට අපේ ඊළඟ ප්‍රසන්ටේෂන් එකේ ඊළඟට මොනවද තියෙන්නේ කියලා බලමු. මම හිතනවා ඔක්කොටම පේනවා ඇති කියලා. අපි කතා කරේ 9 වෙනි පොයින්ට් එක මිනිසුන් හෝ පරිවියන් මගින් පණිවිඩ රැගෙන යාම කියන එක. අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ මේ පේනව නේද පරිවිය කරන් යනවා. ලියුමක්. හරි අපිට ඊළඟට කතා කරන්න තියෙන ඊළඟ පොයින්ට් එක. ඒකේ තියෙන්නේ ගුටන්බර්ග් විසින් ඒ කියන්නේ මේ 10 වෙනි පොයින්ට් එක ගුටන්බර්ග් කියලා මහත්තයෙක් හිටියා. එයා විසින් ඒ කියන්නේ හිටියේ ජර්මනියේ. එයා විසින් හැදුවා මුද්‍රණ යන්ත්‍රයක්. අර තිබ්බ මුද්‍රණ යන්ත්‍රය අපි කතා කරේ මේ චීන ජාතිකයෝ විසින් කරපු මුද්‍රණ යන්ත්‍රය තියෙන්නේ. එතකොට ඒක වෙනුවට ඒක පදනම් කරගෙන ඒ කියන්නේ අර අච්චු මැටි හෝ ලී අච්චු මගින් අකුරු කොටලා ඒකේ තද කරමින් කරපු ප්‍රාථමික මට්ටමේ මුද්‍රණ ක්‍රමවේද වලට වඩා ටිකක් ඊට වඩා ඇඩ්වාන්ස් එහෙම නැත්නම් වඩා තාක්ෂණයෙන් යුක්ත මුද්‍රණ යන්ත්‍රයක් මේ ගුටන්බර්ග් කියන කෙනා නිෂ්පාදනය කරා. එතකොට ඒකේ තියෙන විශේෂත්වය තමයි එයා යකඩ ආදිය ඒ කියන්නේ ලෝහ වර්ග යොදාගෙන තමයි අර ලී සහ මැටි වලින් තිබ්බ කෙනෙකුට ලෝහ වර්ග යොදාගෙන තමයි මේ අකුරු ඇමුණු මෙහෙම නැත්නම් අකුර
නිෂ්පාදනය කරේ ඊට පස්සේ අර අතින් තද කර හිටපු එකට එයා පොඩි අත් යන්ත්‍රයක් නිෂ්පාදනය කරා ඒ අනුව වඩා පහසු වුණා මුද්‍රණ කටයුතු කරගෙන යන්න. එතකොට ඒක තමයි මේ නවීන මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදනයේ මූලිකම පියවර විදිහට මේ ගුටන්බර්ග් කියන එක්කෙනා නිෂ්පාදනය කරපු මුද්‍රණ යන්ත්‍රය තමයි වැදගත් මුද්‍රණ යන්ත්‍රයක් කියලා අපි ලෝකයේ පිළිගන්නේ. එතකොට එයා මේ ගුටන්බර්ග් කියන එක්කෙනා මේ ජර්මන් ජාතිකයා එයා මුලින්ම මේක මේ යන්ත්‍රයෙන් ප්‍රින්ට් කරලා තියෙන එහෙම නැත්නම් මේ යන්ත්‍රය යොදාගෙන මුද්‍රණය කරලා තියෙන්නේ බයිබලය. ඒකට අපි සාමාන්‍යයෙන් කියන්නේ ගුටන්බර්ග් බයිබලය කියලා. මේකේ පිටපත් අදටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සහ ඇමරිකානු කෞතුකාගාරවල තියෙනවා. ඒවා අතිරේක දේවල්. එතකොට මුද්‍රණ යන්ත්‍ර නිර්මාණය සම්බන්ධයෙන් ලෝකයේ ඊළඟ පියවර විශාලතම පියවර විදිහට අපි පිළිගන්නේ මේ ගුටන්බර්ග් විසින් 1753 වසර වගේ වෙනකොට නිර්මාණය කරපු ගුටන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය. යාගේ සම්පූර්ණ නම තමයි ජොහන්ස් ගුටන්බර්ග් කියන කෙනා. අපි මම නම දාන්නම් මේකේ. එතකොට අපි ඒකට අදාළ නෝට් එකක් චුට්ටක් ලියා ගමු. ඊට කලින් අපිට ඔයගලන්ට පෙන්වන්න පුළුවන් මේ ගුටන්බර්ග් කියන පුද්ගලයා තමයි මේ ඉන්නේ. ජොහන්ස් ගුටන්බර්ග් මේ විතර සම්පූර්ණ නම තියෙනවා. ජොහන්ස් ගුටන්බර්ග් නම. මෙයා තමයි. එතකොට මේ තියෙන ගුටන්බර්ග් විසින් නිර්මාණය කරපු බයිබලයේ පිටපතක් තමයි මේ තියෙන්නේ. මේ ද ගුටන්බර්ග් බයිබල් කියලා ගහලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන එයා විසින් ප්‍රින්ට් කරපු විදිය තමයි මේකේ මේ පෙන්වන්නේ. හරි. අපි එතකොට මෙයාගේ මේ ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය පිළිබඳ පොඩි නෝට් එකක් ලියාගෙන අපි ඊළඟ කොටසට හිමීට යමු. හරි. 10 වෙනි පොයින්ට් එක අපි ඉස්සෙල්ලා ලිව්වේ 9 10 10 වෙනි පොයින්ට් එක තමයි දැන් අපි කතා කරන්නේ. ගුටන්බර්ග් විසින් නූතන මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම. ඒක තමයි මාතෘකාව. ගුටන්බර්ග් විසින් නූතන මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම. ගුටන්බර්ග් විසින් නූතන මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම. ඡේදයක් විදිහට ලියා ගන්න. ප්‍රාථමික මට්ටමේ මුද්‍රණ ක්‍රමවේදයන් චීනය විසින් නිර්මාණය කළද ප්‍රාථමික මට්ටමේ මුද්‍රණ ක්‍රමවේදයන් චීනය විසින් නිර්මාණය කළද එම මුද්‍රණ යන්ත්‍ර වැඩි දියුණු කරමින් ජර්මනියේ ජොහන්ස් ගුටන්බර්ග් මම නම දාන්නම්. ජොහන්ස් ගුටන්බර්ග් නම දාලා තියෙනවා ඔයගලන්ට. ජොහන්ස් ගුටන්බර්ග් ජර්මනී ජොහන්ස් ගුටන්බර්ග් නැමැති පුද්ගලයා විසින් නවීකරණය කරන ලද
මුද්‍රණ යන්ත්‍රයක් නිෂ්පාදනය කළේය. මුද්‍රණ යන්ත්‍රයක් නිෂ්පාදනය කළේය. ජොහන්ස් ගුටන්බර්ග් නැමැති පුද්ගලයා විසින් නවීකරණය ලද මුද්‍රණ යන්ත්‍රයක් නිෂ්පාදනය කළේය. ක්‍රිස්තු වර්ෂ 1453 දී ක්‍රිස්තු වර්ෂ 1453 දී ඔහු විසින් සර් ක්‍රිස්තු වර්ෂ 1453 ක්‍රිස්තු වර්ෂ 1453 දී ඔහු විසින් ලෝහ අකුරු යොදාගෙන සහ ඒ දක්වා අතින් කරන ලද මුද්‍රණ කටයුතු වෙනුවට අත් යන්ත්‍රයක් යොදා ගනිමින් ලොව ප්‍රථම යාන්ත්‍රික වශයෙන් වැඩි දියුණු කරන ලද මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරන ලදී. මම අපහු ඒ ඡේද කියවනවා. මාතෘකාව උනේ මේක 10 වෙනි පොයින්ට් එක. ගුටන්බර්ග් විසින් නූතන මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීම. සම්පූර්ණ මම දැන්ට කියපු ඡේද කියවන්නම්. ප්‍රාථමික මට්ටමේ මුද්‍රණ ක්‍රමවේදයන් චීනය විසින් නිර්මාණය කළද එම මුද්‍රණ යන්ත්‍ර වැඩි දියුණු කරමින් ජර්මනියේ ජොහන්ස් ගුටන්බර්ග් නැමැති පුද්ගලයා විසින් නවීකරණය කරන ලද මුද්‍රණ යන්ත්‍රයක් නිෂ්පාදනය කළේය. ක්‍රිස්තු වර්ෂ 1453 දී ඔහු විසින් ලෝහ අකුරු යොදාගෙන සහ ඒ දක්වා අතින් කරන ලද මුද්‍රණ කටයුතු වෙනුවට අත් යන්ත්‍රයක් යොදා ගනිමින් ලොව ප්‍රථම යාන්ත්‍රික වශයෙන් වැඩි දියුණු කරන ලද මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරන ලදී. හරි නේද?
එතකොට අලුච්ඡේදකයෙන් ලියා ගන්න එකටම අලුච්ඡේදකින් ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය මගින් ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය මගින් ප්‍රථමයෙන්ම මුද්‍රණය කර ඇත්තේ ප්‍රථමයෙන්ම මුද්‍රණය කර ඇත්තේ ප්‍රථමයෙන්ම මුද්‍රණය කර ඇත්තේ විමර්ශ මතකද මොකක්ද කියලා ඉස්සෙල්ලාම මුද්‍රණය කරේ විමර්ශ මතකද ඉස්සෙල්ලාම මොකක්ද මුද්‍රණය කරේ කියලා බයිබල් එක තියාගන්න ප්‍රථමයෙන්ම මුද්‍රණය කර ඇත්තේ බයිබලය වන අතර බයිබලය වන අතර බයිබලය වන අතර එය ගුටන්බර්ග් බයිබලය ලෙස ගුටන්බර්ග් බයිබලය ලෙස එය ගුටන්බර්ග් බයිබලය ලෙස හඳුන්වනු ලබයි එය ගුටන්බර්ග් බයිබලය ලෙස හඳුන්වනු ලබයි ගුටන්බර්ග් බයිබලය ලෙස හඳුන්වනු ලබයි ඒකටම ලියා ගන්න මුද්‍රණ යන්ත්‍රය බිහිවීම නිසා මුද්‍රණ යන්ත්‍රය බිහිවීම නිසා පුවත්පත් බිහිවීම සිදු වූ අතර මුද්‍රණ යන්ත්‍රය බිහිවීම නිසා පුවත්පත් බිහිවීම සිදු වූ අතර එමගින් පෙරට වඩා සංනිවේදනය පුවත්පත් බිහිවීම සිදු වූ අතර පුවත්පත් බිහිවීම සිදු වූ අතර පුවත්පත් බිහිවීම සිදු වූ අතර එමගින් පෙරට වඩා සංනිවේදනය වඩාත් පහසු එමගින් පෙරට වඩා සංනිවේදනය වඩාත් පහසු මාධ්‍යයක් බවට පත්විය සංනිවේදනය වඩාත් පහසු මාධ්‍යයක් බවට පත්විය නූතන මුද්‍රණ යන්ත්‍ර
නිෂ්පාදනයට නූතන මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදනයට මූලිකම පදනම වූයේද ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයයි. මූලිකම පදනම වූයේද ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයයි. ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයයි. ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයයි. හරි මම අපහු වෙච්චේදී මුලින්දලා කියන්නම්. ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය මගින් ප්‍රථමයෙන්ම මුද්‍රණය කර ඇත්තේ බයිබලය වන අතර එය ගුටන්බර්ග් බයිබලය ලෙස හඳුන්වනු ලබයි. මුද්‍රණ යන්ත්‍රය බිහිවීම නිසා පුවත්පත් බිහිවීම සිදු වූ අතර එමගින් පෙරට වඩා සංනිවේදනය වඩාත් පහසු මාධ්‍යයක් බවට පත්විය. නූතන මුද්‍රණ යන්ත්‍ර නිෂ්පාදනයට මූලිකම පදනම වූයේද ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රයි. හරි. දැන් ඔයගලන්ට තේරෙන්න ඕනේ මේ මුද්‍රණ යන්ත්‍රයේ බිහිවීම කලින් පත්තරයක් වගේ එකක් කරන්න හරි අමාරු කටයුත්තක් වෙන්න ඕනේ. මොකද තිබ්බේ අර මැටි හෝ ලී අච්චු මගින් මුද්‍රණය කරන සිස්ටම් එකක් තිබ්බේ. ඒක අතින් තීන්ත ආලේප කරලා මේව කරන එකක්. එතකොට දැන් මේ ගුටන්බර්ග් හොයාගත්තයින් පස්සේ මුද්‍රණ යන්ත්‍රය කඩදාසි භාවිතා කරමින් ඉතා පහසුවෙන් පිටපත් ප්‍රමාණය වැඩි පිටපත් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ සැකසීමේ ක්‍රමය ආරම්භුණා. එතකොට ඒකත් එක්ක මිනිස්සුන්ට වැඩි තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් ඇති වුණා මානව සමාජයට. අන්න ඒක හේතු කරගෙන තමයි ක්‍රමක්‍රමයෙන් මිනිස්සු අර පුවත්පත් වගේ දේවල් වලට නිෂ්පාදනය කරන්න පුවත්පත් වගේ දේවල් සකසන්න මානව සමාජයේ යොමු වුණේ. එතකොට මුද්‍රණ යන්ත්‍රය බිහිවීම නිසාම තමයි මේ පුවත්පත් වගේ දේවල් සාමාන්‍ය සමාජයට එන්න පටන් ගත්තේ. හරි. අපි කතා කරේ අද දවසේ කතා කරපු දෙවෙනි පොයින්ට් එක. එහෙම නැත්නම් ප්‍රධාන මාතෘකාවල අපි 10 වෙනි පොයින්ට් එක විදිහට මේ ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය ගැන තමයි අපි කතා කරේ. අපි ඊළඟට කතා කරන්නේ මොකක්ද කියලා අපි අපේ ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලා බලලා කතා කරමු. හරි. මම හිතනවා ඔක්කොම පේනවා ඇති කියලා. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රමය බිහිවීම. ඒ කියන්නේ විද්‍යුතය භාවිතා කරලා කොහොමද ටිකෙන් ටික මේ කියන්නේ මුද්‍රණ යන්ත්‍ර වලට අමතරව කොහොමද සංඥා හා සංකේත විද්‍යුතය භාවිතා කරලා පටන් ගත්තේ කියන තැනට තමයි අපි ඊළඟට කතා කරන්නේ. මේක 11 වෙනි පොයින්ට් එක විදිහට තමයි අපි කතා කරන්නේ. දැන් මේක කතා කරනකොට කොටස් තුනකට වෙන් කරගෙන කතා කරන්නත් පුළුවන්, දිගටම කතා කරන්නත් පුළුවන්. ඔයගලන්ටත් පහසු වෙන මම කොටස් තුනකට මේක වෙන් කරා. විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රමයේ බිහිවීම කියන එක කොටස් තුනකට මම කැඩුවා. එකක් තමයි කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් සංනිවේදනය කිරීම. දෙවෙනි එක විදිහට මම ගත්තේ කම්බි භාවිතයෙන් සංඥා කියන්නේ කම්බියක් භාවිතා කරලා සංඥා හා සංකේත යැවීම කියන එක ගත්තේ. ඊළඟට තුන්වෙනි එක විදිහට කම්බියක් නැතුව කොහොමද සංනිවේදන කටයුතු කරේ කියන එක තමයි කතා කරන්නේ. අපි ඒකෙන් කතා කරමු ඉස්සල්ලාම කම්බියක් දිගේ සංඥා හා සංකේත භාවිතයෙන් සංනිවේදනය කිරීම කියලා. එතකොට මෙතන කටහඬ කියන එක එන්නේ නැහැ. අපි ඒක ගැන චුට්ටක් බලමු. එතකොට මේ කම්බියක් භාවිතා කරලා විද්‍යුතය හා කම්බියක් භාවිතා කරලා යම්කිසි මාධ්‍යයක් මගින් යම්කිසි සංකේත හා සංඥා හා සංකේත මගින් පණිවිඩයක් කොහොමද සම්ප්‍රේෂණය කරන්න කියන එක සම්බන්ධයෙන් නොයෙකුත් පර්යේෂණ ලෝකේ පැවැත්වෙද්දී මේ සැමුවෙල් මෝස් කියන ඇමරිකානු ජාතිකයා හොයාගත්ත මෝස් කේත ක්‍රමය එහෙම නැත්නම් මෝස් සංඥා ක්‍රමය කියලා එහෙම නැත්නම් මෝස් සංකේත ක්‍රමය කියලා කියනවා.
ක්‍රමයක් හොයාගත්තා. ඒතර මේකෙන් වෙන්නේ එයා පොඩි යන්ත්‍රයක් වගේ එකක් හැදුවා. ඒකේ පොඩි විද්‍යුත් ධාරාවට පොඩි බාධා කිරීමක් ඇතිවීමෙන් අනිත් පැත්තේ ඉන්න එක්කෙනාට හඬක් නිකුත් වෙනවා. එතකොට හඬ අණුව ඒකට අදාළව අකුරු භාවිතා කරා. මම ඒකේ පොඩි වීඩියෝ එකකුයි විස්තරයකුයි තියෙනවා. එතකොට මේ හඬ අණුව අර විද්‍යුතයෙන් නැගෙන හඬ අණුව අකුරු ඒවට ලබා දුන්නා. ඒ අණුව කෝඩ් එකක් විදියට, කේතයක් විදියට තමයි මේ සංඥා හා සංකේත යවලා අනිත් පැත්තේ එක්කෙනාට පණිවිඩය ලබා දුන්නේ. මේක සැමුවෙල් මෝස් කියන ඇමරිකානු ජාතිකයා විසින් තමයි කරේ. ඒකේ පොඩි වීඩියෝ එකකුත් තියෙනවා. අපි ඒකත් බලමු. මේ ඉන්නේ සැමුවෙල් මෝස් කියන මහත්තයා. එතකොට එයා තමයි මේ ක්‍රමය ලෝකෙට හඳුන්වා දුන්නේ. මේ තියන්නේ මෝස් කේත ක්‍රමය කියන එක, මෝස් කෝඩ් එක. එතකොට ඒ අකුරට තියෙන්නේ තිතකුයි ඉරකුයි කියන්නේ අර පොඩි සද්දෙකුයි දිග සද්දෙකුයි. ඊට පස්සේ B එකට පොඩි දිග සද්දයයි පොඩි සද්ද තුනයි. මේ ආකාරයෙන් තමයි ඕක හදලා තියෙන්නේ. මේ තියෙන්නේ සම්පූර්ණ ඇල්ෆබෙට් එකට, එහෙම නැත්නම් ඉංග්‍රීසි හොඩියටම එයා විසින් සකසන ලද කෝඩ් එකයි තියෙන්නේ. එතකොට මේ කෝඩ් එක කොහොමද වැඩ කරන්නේ කියලා චූටි වීඩියෝ එකක් තියෙනවා. අපි ඒක ඉංග්‍රීසි භාෂාවෙන් යන වීඩියෝ එකක්. අපි ඒක චුට්ටක් නරඹලා ඉවරලා එතකොට ඔයගලන්ට අදහසක් එනවා මොන වගේද මේ මෝස් සංකේත ක්‍රමය භාවිතා වුණේ කියලා. අපි ඒකේ චූටි වීඩියෝ එකක් තියෙනවා. ඒක බලලා ඉමු. මම හිතන්නේ මට චුට්ටක් සවුන්ඩ් එක මේ තියෙන්නේ මෝස් කෝඩ් යන්ත්‍රයක්. ලෝක පුරාම මේ යන්ත්‍රය හැදුවා. ඒතර මේකෙන් පොඩි විද්‍යුතයට පොඩි බාධාවක් ඇති කරමින් තමයි ওই යන්ත්‍රය වැඩ කරන්නේ. අපි කෝඩ් එක කොහොමද වැඩ කරන්නේ කියන එකේ පොඩි වීඩියෝ එකක් බලමු. ඊට කලින් මම හිතන්නේ මට මේක සවුන්ඩ් එක ෂෙයා කරන්න නෙවෙයි, මම ආපහු ෂෙයා කරන්න. සර් මෝස් සංකේත පාඩම් කරන්නේ නෑ. ඒ වහන්නේ කවුද? ඒක පාඩම් කරන්න ගියොත් මේ ඒක සාමාන්‍යයෙන් මම මේ දැනුමට දුන්නේ. ඒව කොහෙවත් අහන්නේ නෑ. ඒවා මේ හමුදාවල තමයි ඒව වැඩිපුරම අවශ්‍ය වෙන්නේ. ඒත් අද වෙනකොට ඉතින් භාවිතා වෙන්නේ නැහැ. මේ මම ඔයාලට දැන ගැනීම පිණිස දැම්මේ විනාඩියක් දෙන්න මට සවුන්ඩ් එක පොඩ්ඩක් ෂෙයා කරගන්න වෙනවා මේක. සවුන්ඩ් එක ඇහෙන්නේ නැත්තම් මට චුට්ටක් කියන්න. Hey guys, today I want to discuss something that has interested me for some time. Something that සවුන්ඩ් එක හැමෝටම ඇහෙනවද? විමංශා ඇහෙනවද? සකිත්මා රශිදු ඇහෙනවනේ? ඔක්කොම ඇහෙනවනේ. හරි. මේක ඉංග්‍රීසි භාෂාවෙන් යන්නේ. ඒ වුණාට මේක තේරුම් ගන්න පුළුවන් බොහොම සරල වීඩියෝ එකක්. මම TTTT ගාලා යන්නේ අන්න ඒවා තමයි කෝඩ්ස්. එතකොට ඔය එක කෝඩ් එකකින් එක අකුරක් කියවෙනවා. එතකොට ඒ විදිහට තමයි මේක සංකේත යවන්නේ. අපි වීඩියෝ එක බලලා ඉමු. is unfortunately fading due to technology. The Morse code. It is an invaluable tool when one really needs to communicate because modern infrastructure has taken a hike. During a disaster, for instance, Morse code does not need any electricity or indeed technology to be used. One can use it in emergency situations of all kinds. In extreme cases, one can transmit a message in Morse code by blinking one's eyes. Invaluable in a hostage situation. Anyway, as we know, the English language consists of 26 alphabets, from A to Z. And each of these alphabets is depicted by a combination of dots and dashes, or dits and das. Each of these combinations is a minimum of one character
and a maximum of 4 characters. A dash or a da is twice as long as a dot or a dit. The gap between 2 letters is 3 times the duration of a dot, while the gap between 2 words is 7 times longer than a dot. When we look at the Morse code alongside the respective alphabets and then decide to learn it, it looks kind of intimidating. Too many things to remember. Yes, it can be difficult, but if we break it up into bite-sized pieces, things start looking a little easier. Let us rearrange the alphabets. There you go. The Morse code is really a way to divide the alphabets by frequency of their usage and the speed of transmission. The most common alphabet in the English language is E. It is also the easiest in Morse code, 1 single dot. The least common alphabet is Q, and it comes last. There are 2 single character alphabets, 4 with 2 characters, 8 alphabets with a combination of 3 characters, and 12 alphabets with 4 characters. Starting to sound easy? It is, but it requires practice to be able to master it. And the practice has to be continuous, since it is quite easy to lose touch. It is about listening to the sound of the dits and the das, associating it with the alphabet, putting together all the alphabets to make words, and the words into sentences. Masters can receive and understand Morse code at the rate of about 40 words per minute, or better. The only real way to learn Morse code is by listening and memorizing the sounds. But it might help to associate the sound with the alphabet it represents. It might not be ideal, but it certainly aids the process. Let me show you. Let us take the alphabet E. It is represented by a single dot. If one can picture the alphabet and associate the sound with it, learning can become a little simpler. Like this. So when we are learning Morse code for the letter E, try and remember the picture and how and where the dot features. Next time you hear the dot, the picture will pop in your head and the association might become a little easier. Let us go through the alphabets one by one. You will first see the alphabet on the screen, followed by its Morse code depiction below it. Immediately following this, the Morse code will be repeated on the character it represents. So here goes. All the best.
හරි ඔන්න ඔහොමයි මෝස් කෝඩ් එක භාවිතා කරන්නේ කම්මැලි තුනද රසිදු මොකද උනේ කම්මැලිද ඇස තේරෙන්නේ තේරුණා නේද වැඩේ ගියපු විදිය තේරුණා නේද දැන් ඕක අහන්නේ නැහැ ඔයගලන්ට විභාගෙට අහන්නේ නැහැ හොඳේ මෝස් කෝඩ් එක මම යාර වැඩිපුර තේරුම් ගන්න අනික දැනගෙන ඉන්න එකත් හොඳයිනේ ඔයගලන්ට වැඩිපුර දැනුම තියෙන එක ඒකෙන් තමයි මම මෝස් කෝඩ් එක වැඩ කරන විදිය පෙන්නුවේ ඊළඟට අපිට මෝස් කෝඩ් එකෙන් පස්සේ කතා කරන්න තියෙන්නේ විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රමයේ බිහිවීම සම්බන්ධයෙන් අපි තුල මෝස් කෝඩ් එකේ නෝට් එකක් ලියාගෙන බලමු අපි ඊළඟ එකට කොහොමද කියලා. එහෙමනම් අපි මෝස් කෝඩ් එකේ සම්බන්ධයෙන් අපි අපේ පළවෙනි නෝට් එක ලියාගමු. හරි. පොයින්ට් එකක් විදිහට ගත්තොත් අපේ 11 වෙනි පොයින්ට් එක විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රමය බිහිවීම. විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රමය බිහිවීම මේක 11 වෙනි පොයින්ට් එක. එතකොට ඒකේ අනුමාතෘකාවක් විදිහට තමයි කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් සංනිවේදනය. 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 කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් මේ නෝට් එක කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් සංනිවේදනය කළ හැකි බව. කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් සංනිවේදනය කළ හැකි බව. කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් සංනිවේදනය කළ හැකි බව මුලින්ම සොයාගත්තේ ඇමරිකානු ජාතික සැමුවෙල් මෝස් වචන දෙකක් සැමුවෙල් මෝස් විසින්ය. ඔහු එම ක්‍රමය භාවිතා කරමින් මුලින්ම සොයාගත්තේ ඇමරිකානු ජාතික සැමුවෙල් මෝස් විසින්ය. ඇමරිකානු ජාතික සැමුවෙල් මෝස් විසින්ය. ඔහු එම ක්‍රමය භාවිතා කරමින් එදදාස් 844 පමණ මෝස් කෝඩ් ක්‍රමය හඳුන්වා දෙන ලදී. මෝස් කෝඩ් ක්‍රමය මම එක දාන්න ඔබලන්ට බලාගන්න.
තියෙන්නේ මෝස් කෝඩ් ක්‍රමය හඳුන්වා දෙන ලදී. ඉංග්‍රීසිනුත් ලියා ගන්න වරහන් ඇතුලේ දාගන්න එක මෝස් කෝඩ් කියන්නේ. මවුස් නෙවෙයි ඈ. මෝස්. එක්දාස් 844 දී පමණ මෝස් කෝඩ් සැමුවල් මේ මෝස්ගේ නම හින්දා තමයි මෝස් කෝඩ් කියලා කියන්නේ. මෝස් කෝඩ් ක්‍රමය හඳුන්වා දෙන ලදී. හරි අපි කතා කරේ මෝස් කෝඩ් ක්‍රමය ගැන. සැමුවෙල් මෝස් කියන මහත්තයා විසින් ඒක තමයි ඒක නිෂ්පාදනය කරේ ඇමරිකානු ජාතිකයෙක්යා. අපි ඊළඟට බලමු දැන් අපි මේ කතා කරේ සංඥා සංකේත කම්බියක් දිගේ යවන ක්‍රමය. ඊට පස්සේ සංඥා සංකේත කටහඬක් විදිහට කම්බියක් දිගේ භාවිතා කරන එක කවුද හොයාගත්තේ කොහොමද කියන එක අපි ඊළඟට කතා කරන්නේ. අපි අපේ ප්‍රසන්ටේෂන් එකට ගියොත් අපි කතා කරමින් ඉන්නේ 11 වැනි පොයින්ට් එක. ඒකේ අනුමාතෘකාවක් විදිහට තමයි කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් සංනිවේදනය කිරීම කියලා මෝස් කෝඩ් සම්බන්ධයෙන් අපි කතා කරා පළවෙනි එක. ඒකේ දෙවෙනි එක තමයි කම්බි භාවිතයෙන් සංඥා සංකේත යැවීම හා දුරකථනය. ඒක වරහන් ඇතුලේ ඕනනම් කටහඬ කියලා දාගන්න පුළුවන්. කම්බි භාවිතයෙන් සංඥා සංකේත යැවීම හා දුරකථනය. මම ඒක නෝට් එකේ දෙපළට දෙන්නම්. එතකොට දුරකථනය කවුද හොයාගත්තේ? ඇලෙක්සැන්ඩර් ග්‍රැහම්. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් තමයි දුරකථනය ඉස්සෙල්ලම හොයාගත්තේ. එතකොට අර සැමුවෙල් මෝස්ගේ එකේ කටහඬ මුකුත් යවන්න බෑ. ඒක අර ශබ්දයක් මගින් තමයි හඳුනාගන්නේ මොකද්ද පණිවිඩය කියලා. ඊට පස්සේ මේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් කම්බියක් දිගේ කොහොමද කටහඬ යවන්නේ කියන එක එයා හොයාගත්තා. එතකොට මේ ඉන්නේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්. එතකොට මේ පුද්ගලයා තමයි ඉස්සෙල්ලාම දුරකථනය කියන එක හොයාගත්තේ. අපි මේකට අදාළව පොඩි නෝට් එකක් ලියාගමු. එතකොට මේක වැටෙන්නේත් අපි අර ඉස්සෙල්ලා කතා කරපු එකටමයි 11 වෙනි එක යටතේ මේ දෙවනි මාතෘකාව දෙවනි අනුමාතෘකාව කම්බි භාවිතයෙන් දෙවනි අනුමාතෘකාව කම්බි භාවිතයෙන් සංඥා සංකේත වරහන් ඇතුලේ කටහඬ යැවීම හා දුරකථනය මාතෘකාව අනුමාතෘකාවක් විදිහට කම්බි භාවිතයෙන් සංඥා සංකේත වරහන් ඇතුලේ කටහඬ යැවීම හා දුරකථනය. කම්බි භාවිතයෙන් සංඥා සංකේත වරහන් ඇතුලේ කටහඬ යැවීම හා දුරකථනය තමයි අනුමාතෘකාව. ඡේදයක් විදිහට ලියා ගන්න. කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් කටහඬ සම්ප්‍රේෂණය කළ හැකි බව කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් කටහඬ සම්ප්‍රේෂණය කළ හැකි බව සොයාගත්තේ බ්‍රිතාන්‍ය ජාතික කම්බියක් දිගේ සංඥා සංකේත භාවිතයෙන් කටහඬ
සම්ප්‍රේෂණය කළ හැකි බව සොයාගත්තේ බ්‍රිතාන්‍ය ජාතික ඇලෙක්සැන්ඩර් ග්‍රැහන් බෙල් වේ. බ්‍රිතාන්‍ය ජාතික ඇලෙක්සැන්ඩර් ග්‍රැහන් බෙල් වේ. ඔහු විසින් 1876 දී දුරකථනය නිපදවන ලදී. ඔහු විසින් 1876 දී දුරකථනය නිපදවන ලදී. විසින් 1876 දී දුරකථනය නිපදවන ලදී. හරි අපි බලමු මේකේ තුන්වෙනි අනුමාත්‍රිකාව විදිහට මොකක්ද තියෙන්නේ කියලා. නෝට් එක කම්ප්ලීට්ද? ඔව් සර්. රයිට් හරි. මොකක්ද ගැටලුව තියෙනවා නම් අහන්න. ඊළඟට බලන්නේ ඊළඟ පොයින්ට් එකේ මොකද්ද? ඇත්තටම කතා කරමු හිටියේ තුන්වෙනි 10 වෙනි එකේ කියන්නේ 11 වෙනි එකේ කියන්නේ පොයින්ට් වශයෙන් ගත්තොත් විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රමයේ බිහිවීම යටතේ අපි කතා කරා කම්බි දිගේ සංඥා සංකේතය යොමු මේකෙන්දී මොස් කෝඩ් එක ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා කම්බි භාවිතයෙන් සංඥා සංකේතය කියන්නේ කටහඬ යවන එක ගැන අපි කතා කරා. එතෙන්දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය සොයාගත්තා. ඊට පස්සේ අපි කතා කරන්නේ තුන්වෙනි පොයින්ට් එක විදිහට රැහන් රහිතව ඒ කියන්නේ කම්බියක් නැතුව සංඥා සංකේත භාවිතයෙන් සංවේදනය කරන්නේ කොහොමද කියන එක අපි එතෙන්දී ගන්නේ ගුවන් විදුලිය සොයා ගැනීම. තව පර්යේෂකයෝ ගොඩක් විවිධ පර්යේෂණ කළාට ඒකේ ගෞරවය හිමි වන්නේ ඉතාලි ජාතික ගුග්ලිඑල්මෝ මාර්කෝනි කියන කෙනාට තමයි ගුවන් විදුලිය ගුග්ලිඑල්මෝ එක වචනයක් කියලා ගන්නවා ගුග්ලිමෝ කියලාත් කියනවා ගුග්ලිඑල්මෝ කියලාත් කියනවා ගුග්ලිඑල්මෝ දෙකට කඩලාත් කියනවා මොකද ඒවා ඉතාලි නම්නේ. හරි ගුග්ලිඑල්මෝ ගොඩක් වෙලාට එක වචනයක් විතරක් ගන්නවා. ඉතාලි ජාතික ගුග්ලිඑල්මෝ මාර්කෝනි තමයි ගුවන් විදුලිය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ. මේ ඉන්නේ ගුග්ලිඑල්මෝ මාර්කෝනි. ගුග්ලිමෝ මාර්කෝනි කියලා ලියනවා සමහර. හරි අපි මේකට අදාළ නෝට් එකත් එහෙනම් ලියා ගමු. තුන්වෙනි අනුමාත්‍රිකාව කියන්නේ 11 වෙනි පොයින්ට් එකේ තුන්වෙනි අනුමාත්‍රිකාව රැහන් රහිත සංඥා හා සංකේත භාවිතයෙන් සංනිවේදනය සහ ගුවන් විදුලිය. රැහන් රහිත සංඥා හා සංකේත භාවිතයෙන් සංනිවේදනය සහ ගුවන් විදුලිය. මේ 11 වෙනි එකේ තුන්වෙනි පොයින්ට් එක. රැහන් රහිත සංඥා හා සංකේත භාවිතයෙන් සංනිවේදනය සහ ගුවන් විදුලිය. රැහන් රහිත සංඥා හා සංකේත භාවිතයෙන් සංනිවේදනය සහ ගුවන් විදුලිය. ඡේදයක් විතර ගන්න. කම්බි භාවිතයෙන් පණිවිඩ යැවීම සොයා ගැනීමෙන් පසු කම්බි භාවිතයෙන් පණිවිඩ යැවීම සොයා ගැනීමෙන් පසුව රැහන් රහිත සංඥා හා සංකේත යැවීම රැහන් රහිත සංඥා හා සංකේත යැවීම පිළිබඳ රැහන් රහිත සංඥා හා සංකේත යැවීම පිළිබඳ පර්යේෂකයන්ගේ
අවධානය යොමු විය. පර්යේෂකයන්ගේ අවධානය යොමු විය. කම්බි භාවිතයෙන් පණිවිඩ යැවීම සොයා ගැනීමෙන් පසුව රැහන් රහිත සංඥා හා සංකේත යැවීම පිළිබඳව පර්යේෂකයන්ගේ අවධානය යොමු විය. ඒ අනුව ඉතාලි ජාතික ගුග්ලියෙල්මෝ මාර්කෝනි හට වරහන් ඇතුලේ දාගන්න 1896 ඒ අනුව ඉතාලි ජාතික ගුග්ලියෙල්මෝ මාර්කෝනි හට වරහන් ඇතුලේ 1896 වරහන් වහන්න ගුවන් විදුලිය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි විය. කෙසේ වුවද රැහන් රහිත sannivedana ක්‍රම පිළිබඳ දීර්ඝ කාලයක සිට පර්යේෂකයින් ගණනාවක්ම විවිධ පර්යේෂණවල නිරත වී ඇත. කෙසේ වුවද රැහන් රහිත sannivedana ක්‍රම පිළිබඳ දීර්ඝ කාලයක සිට පර්යේෂකයින් ගණනාවක්ම විවිධ පර්යේෂණවල නිරත වී ඇත. මගේ ඡේදම අපව කියවන්නම්. අපි 11 වෙනි පොයින්ට් එකේ 3 වෙනි අනුමාතෘකාව විදිහට තමයි කිව්වේ රැහන් රහිත සංඥා හා සංකේත භාවිතයෙන් sannivedanaya හා ගුවන් විදුලිය කම්බි භාවිතයෙන් පණිවිඩ යැවීම සොයා ගැනීමෙන් පසුව රැහන් රහිත සංඥා හා සංකේත යැවීම පිළිබඳ පර්යේෂකයන්ගේ අවධානය යොමු විය. ඒ අනුව ඉතාලි ජාතික ගුග්ලියේල්මෝ මාර්කෝනි හට 1896 දී ගුවන් විදුලිය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි විය. කෙසේ වුවද රැහන් රහිත sannivedana ක්‍රම පිළිබඳ දීර්ඝ කාලයක සිට පර්යේෂකයින් ගණනාවක් විවිධ පර්යේෂණවල නිරත වී ඇත. හරි නෝට් එක හරි ඇති. අර මං හැමදාම කියන වගේ චූටි කැලලක් තියෙනවා ඔයන කොටස. ඔබේ දැනුමට කියන කොටස නිතරම Tamanට අර විශේෂයෙන් පේන විදිහකට ලියා ගන්න. ඒක හැමදාම එකම විදිහකට ලියා ගන්න. එතකොට ඒක පහසුයි ඔයගලන්ට ඔයගලන්ගේ විෂයානුබද්ධ දැනුමට අමතරව තව පොඩි දැනුමක් එකතු කරන්න තමයි මම මේ ඔබේ දැනුමට කියන කොටස දෙන්නේ. එතකොට ඒක ලියා ගන්න ඔබේ දැනුමට කියන කැලේ 1922 දී
1922දී ජොන් රිඩ් ස්වාමිවරයාගේ මම නම දාන්නම් සම්පූර්ණ වාක්‍යම දාන්න එතකොට ඔයගලන්ට බලලා ලියා ගන්න පුළුවන්. එක්දාස් 922දී ජොන් රිඩ් ස්වාමිවරයාගේ සභාපතිත්වය මේ ඔබේ දැනුමට කැලේ 1922දී ජොන් රිඩ් ස්වාමිවරයාගේ සභාපතිත්වයෙන් යුක්තව BBC හෙවත් බ්‍රිටිෂ් බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි මේක බලලා ලියා ගන්න. ඔයාලා දන්නවනේ ප්‍රවෘත්ති එහෙම යන්නේ BBC කියන්නේ. බ්‍රිටිෂ් බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි ජන ආයතනය පිහිටවන ලදී. දී ජොන් රිඩ් ස්වාමියා බ්‍රිටිෂ් බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි යන ආයතනය පිහිටවන ලදී. right හරි ළමයි notes හරිද? සින්දු සකිත්මා විමංශා කොහොමද notes ඕකේද? හරි සර්. විමංශා නම් කතා කරන්නෙම නෑ තරහ වෙලාද? හරි සර්. හරි සකිත්මා කොහොමද හරිද notes ඕකේද? සකිත්මා තරහ වෙලා. හරි එතකොට අපි අද කතා කරපු ටික අපහු කතා කරගෙන ගියොත් ප්‍රසන්ටේෂන් එකට ගිහිල්ලාම කතා කරමු. අපි අද කතා කරේ මිනිසුන් හෝ පරවයන් මගින් පණිවිඩ රැගෙන යාම පිළිබඳව කතා කරා. ඊට පස්සේ ගුටන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය කතා කරා. විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රම බිහිවීම සම්බන්ධයෙන් කතා කරා. එතෙන්දී අපි මිනිසුන් මගින් හෝ සතුන් මගින් පණිවිඩ රැගෙන යාම පිළිබඳ අර කාලය time and space කියන කාලය සහ දුර අඩු කරගන්න ඕන හින්දා ඒගොල්ලෝ ඒ කියන්නේ ඒ කාලේට මිනිස්සු විවිධ ක්‍රම විදියට මිනිස්සු භාවිතා කරලා සත්තු භාවිතා කරලා ඊතල විදලා පණිවිඩ සහිත ඊතල විදලා ආදී වශයෙන් ඒගොල්ලෝ පණිවිඩ යවන්න ක්‍රම ටික ටික දියුණු කරගත්තා. ඊට පස්සේ මූලික ප්‍රින්ටිං ක්‍රමවේදය එහෙම නැත්නම් මූලික මුද්‍රණ ක්‍රමවේදයට අලුතෙන් යාන්ත්‍රයක් විදිහට නිර්මාණය කරා ගුටන්බර්ග් කියන මුද්‍රණ යන්ත්‍රය. ඒතකොට ඒකෙන් ඉස්සලාම සංනිවේදනය තව දියුණු කරන්න. ඊට පස්සේ අපි කතා කරා මේ විදුලි හා විද්‍යුත් සංඥා ක්‍රම බිහිවීම පිළිබඳ. ඒකද අපි ඉස්සෙල්ලාම කතා කරේ මෝස් කෝඩ් එක ගැන. ඊට පස්සේ අපි කතා කරා කම්බි භාවිතයෙන් කියන්නේ දුරකථනය ගැන කතා කරා. කම්බියක් භාවිත කරලා කොහොමද කටහඬ යවන්නේ කියන එක ඊට පස්සේ දියුණු වුණා. ඊට පස්සේ කටහඬට පස්සේ සංඥා කියන්නේ කම්බි නැතුව කොහොමද කටහඬ යවන්නේ කියන එකට එහෙම නැත්නම් සංඥා සංකේත යවන්නේ කියන එකට ඊට පස්සේ ගුවන් විදුලිය නිර්මාණය කිරීම සිද්ධ වුණා. ඒකට ඔක තමයි අපි අද දවසේ තුල කතා කරන්නේ. කතා කරන්නේ සිනමාවේ ඉඳලා ඉතුරු ටික. එහෙමනම් අද මොන හරි කතා කරපුවා ගැටලු තියෙනවද? තේරුම් නැති තැන් මොන හරි තියෙනවද ළමයින්ට? විමර්ශන සකිත්ම රසිදු මොන හරි තියෙනවද ගැටලු නෑ නේද? පැහැදිලි සර් හොඳට තේරෙනවා. right හරි. මොන හරිම ප්‍රශ්න තියෙනවා නම් මට ඒක දාලා කියන්න. ඒක අපි බලමු. අපි එහෙනම් ලබන සතියේ හම්බ වෙමු. එහෙනම් හැමෝටම අයිබෝවන්. අපි ලබන සතියේ හම්බ වෙමු. අයිබෝවන් සර්. good night. thank you sir. හරි. good night.